සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි සාදු 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 අපට මේ ධර්ම මාර්ගය පෙන්වා වදාළ අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට නමස්කාර වේවා සාදු 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 අද දින ධම්සයුර සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ විශ්‍රාමික ගුරු එන්.එම්. සෝමලතා මහත්මිය W.A. බුද්ධික ගයාන් පුතණුවන් සහ සුභාසි ගයත්‍රි ලේලිය විසින් ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි මේ ලෝකයට කලාතුරකින් පහළ වෙන බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරනවා. උන්වහන්සේ මේ ලෝකයට පෙන්වා දෙනවා දුක නම් වූ ආර්ය සත්‍ය ගැන. ඒ වගේම දුකට හේතුව නම් වූ ආර්ය සත්‍ය ගැන දේශනා කරනවා. ඒ වගේම දුක නැති කිරීම නම් වූ ආර්ය සත්‍ය ගැන දේශනා කරනවා. ඒ වගේම දුක නැති කරන ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍ය ගැන දේශනා කරනවා. මේ චතුරාර්ය සත්‍ය ධර්මය මේ ලෝකයට දේශනා කරන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ මේ ලෝකයට පෙන්වා දෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ මේ ලෝකයට අවබෝධ කිරීම පිණිස ඒ ධර්මයේ දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ නමක් විසින්. පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ චතුරාර්ය සත්‍ය ධර්මය මේ ලෝකයේ නොවෙනස් වන සත්‍ය හතරක්. ඒ නොවෙනස් වන සත්‍ය හතර බුදුරජාණන් වහන්සේ ගුරු උපදේශ නැතිවම අවබෝධ කරලා මේ දෙවි මිනිසුන්ට දේශනා කළා ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නා මාර්ගය. පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ දුක නම් වූ ආර්ය සත්‍යය අවබෝධ කළා. ඒ වගේම දුකට හේතුව නම් වූ ආර්ය සත්‍ය අවබෝධ කළා. දුක නැති කිරීම නම් වූ ආර්ය සත්‍ය අවබෝධ කළා. දුක නැති කිරීමේ මඟ නම් වූ ආර්ය සත්‍ය අවබෝධ කළා. පින්වත්නි මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අතර මේ දුක නම් වූ ආර්ය සත්‍යය මේ ශ්ලෝකයේ සියලු සත්වයාටම පොදුයි. මේ ලෝකේ සියලු සත්වයාටම මේ ඉපදීම, වයසට යෑම, ලෙඩවීම, මරණය, ප්‍රේයයන්ගෙන් වෙන්වීම, අප්‍රේයයන් හා එක්වීම, මේ කායික දුක්, මානසික දුක්, ඒ වගේම හඬා වැළපීම්, සුසුම් හැලීම් මේ සියලු දුකක්ම ඉපදිච්ච සියලු සත්වයාට මුරුම වෙලා තියෙන්නේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ
ලෞතුරු මාර්ගය පෙන්වා දෙන්න. ඒ වගේම මේ මාර්ගය මේ දහම් මාර්ගය වඩන්න උපකාරී වෙන මේ දුක්ඛ ආර්ය සත්‍ය සිහි කිරීම ගැන, ඒ වගේම දුක්ඛ ආර්ය සත්‍යයට අදාළ කාරණා සිහි කිරීම ගැන වදාළ ලස්සන බුද්ධ දේශනාවක් තමයි මේ පින්වතුන්ට අදහන්න ලැබෙන්නේ. පින්වත්නි, මේ දේශනාවේ නම තමයි ඨාන සූත්‍රය. ඨාන සූත්‍රය කියන්නේ පින්වත්නි සිහි කළ යුතු කාරණය ගැන වදාළ දේශනාව. මේ දේශනාව භාග්‍යවතුන් වහන්සේ වදාරන කාලේ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටින්නේ සවැත් නුවර ජේතවනාරාමයේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, ස්ත්‍රියක් වේවා පුරුෂයෙකු විසින් වේවා, ගිහියෙක් විසින් වේවා පැවිද්දෙක් විසින් වේවා, නිතර නිතර නුවණින් මෙනෙහි කළ යුතු කාරණා 5ක් තියෙනවා කියනවා. ඒ කවර කරුණු 5ක්ද යත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ජරා ධම්මෝහි ජරං අනතීතෝති අබින්හම් පච්චවෙක්කිතබ්බං ඉත්‍යාවා පුරුෂේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා. ජරා ජීර්ණ වන ස්වභාවය ඇත්තෙක් වෙනවා. ජරාව ඉක්මවා ගිහින් නැහැ කියලා, තමන් වයසට යන කෙනෙක්, වයසට යෑම ඉක්මවා ගියපු කෙනෙක් නෙවෙයි කියලා, ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා නිතර නිතර නුවණින් මෙනෙහි කරන්න කියනවා. ඒක තමයි පළවෙනි කාරණය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ව්‍යාධි ධම්මෝම්හි ව්‍යාධින් අනතීතෝති අබින්හම් පච්චවෙක්කිතබ්බං ඉත්‍යාවා පුරුෂේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා. තමන් රෝගී වන ස්වභාවය ඇති කෙනෙක්, රෝගී වන ස්වභාවය ඉක්මවා ගියපු කෙනෙක් නෙවෙයි කියලා, ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා නිතර නුවණින් මෙනෙහි කරන්න ඕන කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළා. ඒක තමයි දෙවෙනි කාරණය. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, මරණ ධම්මෝම්හි මරණං අනතීතෝති අබින්හං පච්චවෙක්කිතබ්බං ඉත්‍යාවා පුරුෂේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා. තමන් මරණයට පත්වන ස්වභාවය ඇති කෙනෙක්, මරණය ඉක්මවා ගියපු කෙනෙක් නොවේ කියලා, ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා නිතර නිතර නුවණින් මෙනෙහි කරන්න ඕන කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, සබ්බේහි මේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝති අබින්හම් පච්චවෙක්කිතබ්බං ඉත්‍යාවා පුරුෂේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා. මාහට ප්‍රියමනාප වූ සෑම දෙයක් කෙරෙන්ම වෙනස් වීමකට පත්වන්නේය. ප්‍රියමනාප වූ දෙයින් වෙන් වෙන්න සිද්ධ වෙනවා කියලා නිතර නිතර ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා නුවණින් මෙනෙහි කරන්න ඕන කියලා වදාළා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, කම්මාස්ස කෝම්හි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමීති අබින්හම් පච්චවෙක්කිතබ්බං ඉත්‍යාවා පුරුෂේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා. මාගේ ක්‍රියාව තමන්ගේ දේ කොටගෙන ඇත්තෙමි. කර්මය තමන්ගේ දේ කරගෙන තියෙන්නේ. කර්මය දායාද කරගෙන තියෙන්නේ. කර්මය උප්පත්ති ස්ථානය කොටගෙන තියෙන්නේ. කර්මය ඥාතියා කොටගෙන තියෙන්නේ. කර්මය පිළිසරණ කොටගෙන තියෙන්නේ. යම් යහපත් වූ කර්මයක් කරනවද පවිතු වූ කර්මයක් කරනවද ඒක දායාද කරගෙන ඉන්නේ කියලා නිතර නිතර සිහි කරන්න කියනවා. ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා මේක නිතර නිතර නුවණින් මෙනෙහි කරන්න කියනවා. එතකොට බුදුරජාන් වහන්සේ නිතර නිතර සිහි කළ යුතු මේ කාරණා 5 පෙන්වා වදාලා. ඊට පස්සේ පින්වත්නි බුදුරජාන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි,
කවර කරුණක් හේතුවෙන්ද මේ ජරා ජීර්ණ වන ස්වභාවය ඇත්තෙක් Taman ජරාව වයසට යන ස්වභාවය ඉක්මවා ගියපු කෙනෙක් නෙවෙයි කියලා ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා මේ නිතර නිතර සිහි කරන්න ඕන කියලා වදාළේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අත්ති වික්කවේ සත්තානං යොබ්බනේ යොබ්බන මදෝ යේන මදේන මත්තා කායේන දුච්චරිතං චරಂತಿ වාචාය දුච්චරිතං චරಂತಿ මනසා දුච්චරිතං චරಂತಿ. මහණෙනි මේ යම් මත්වීමකින් මත්වන සත්වයෝ ඉන්නවා කියනවා. ඒ මත්වීමෙන් මත් වුණාට පස්සේ ඒ කෙනා කයෙන් දුස්චරිතය යෙදෙනවා කියනවා. වචනයෙන් දුස්චරිතය යෙදෙනවා කියනවා. මනසින් දුස්චරිතය යෙදෙනවා කියනවා. එබඳු යෞවනය පිළිබඳ යෞවන මදයක් සත්වයාට තියෙනවා කියනවා. එතකොට යම් කිසි කෙනෙක් නිතර නිතර තමන් වයසට යන කෙනෙක් මේ වයසට යෑම ඉක්මවා ගියපු කෙනෙක් නෙවෙයි කියලා නිතර නිතර සිහි කරොත් එයාගේ ඒ යෞවන මදයක් තියෙනවා නම් අන්න ඒ යෞවන මදය මුළුමනින්ම නැති වෙලා යනවා කියනවා. එහෙමත් නැත්නම් තුනී වෙලා හෝ යනවා කියනවා. ආන් ඒ නිසා තමයි කියනවා නිතර නිතර සිහි කරන්න කියලා වදාළේ. තමන් වයසට යන කෙනෙක් වයසට යන ස්වභාවය ඉක්මවා ගියපු කෙනෙක් නෙවෙයි කියලා සිහි කරන්න කියලා වදාළේ. පින්වත්නි එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ නිතර නිතර නුවණින් මෙනෙහි කරන්න කියලා වදාලා තමන් වයසට යන කෙනෙක් කියලා. එතකොට ඒ වයසට යන ස්වභාවය නිසා වයසට යන ස්වභාවය තමන් සිහි කළේ නැත්තම් ඒක නා යෞවන මදයෙන් මත් වෙනවා. යෞවන මදයෙන් මත් වුණාට පස්සේ ඒක නා කාය දුස්චරිතය යෙදෙනවා. ඒ කියන්නේ ඒක නා සතුම් මරනවා, හොරකම් කරනවා. ඊට පස්සේ යෞවන මදයෙන් මත් වෙලා වැරදි කාම සේවනය කරනවා. යෞවන මදයෙන් මත් වෙලා ඒක නා මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. ඊට පස්සේ වචනයෙන් දුස්චරිතය යෙදෙනවා. බොරු කියනවා, කේලාම් කියනවා, හිස් වචන කියනවා, පරුස වචන කියනවා. ඒ වගේම ඒකේ නා මනෝ දුස්චරිතය යෙදෙනවා. අනුන්ගේ දේවල් වලට තමන්ගේ වේවා කියලා ආසාවෙන් ඒවා ලබා ගන්න කටයුතු කරනවා. ක්‍රෝධ කරනවා, මිත්‍යා දෘෂ්ටික වෙනවා. එතකොට එයා කයින් වචනයෙන් මනසින් දුස්චරිතය යෙදෙනවා. යෞවන මදයෙන් මත් වුණාට පස්සේ. එතකොට ඒක නා යෞවන මදයෙන් මත් වෙන්නේ තමන් වයසට යන කෙනෙක් කියලා එයාට මතක නැහැ. එයා සිහි කරන්නේ තමන් වයසට යන කෙනෙක් කියලා. යම් කිසි කෙනෙක් වයසට යන කෙනෙක් කියලා සිහි කළොත් එයාගේ යම් යෞවන මදයක් තියනවාද? යෞවනය පිළිබඳ මත්වීමක් තියනවාද? ඒක නැති වෙලා යනවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ වයසට යනවා කියන එක මෙන්න මේ විදිහට තෝරලා තියෙනවා. යා තේසන් සත්තානම් තම්මි තම්මි සත්තනිකායේ ඒ සත්වයන්ගේ ඒ සත්ව ලෝක තුල. එතකොට මනුස්ස ලෝකේ වේවා වෙනත් ලෝකයක වේවා තිරිසන් ලෝකයේ වේවා ඒ සත්වයන්ගේ ඒ සත්ව ලෝක තුල ජරා යන් දිරීමක් ඇද්ද? ජීරණතා දිරා යන ස්වභාවයක් ඇද්ද? කණ්ඩිච්චං දත්තාදිහි කැඩීමක් ඇද්ද? පාලිච්චං කෙස්සාදිහි පැසීමක් ඇද්ද? වලිත්තචතා සමෙහි රැලි වැටීමක් ඇද්ද? ආයුනෝ සංහානි ආයුෂයාගේ ගෙවීමක් ඇද්ද? ඉන්ද්‍රියානම් පරිපාකෝ ඉඳුරංගේ මෝරායාමක් ඇද්ද? මේක තමයි කියන වයසට යනවා කියලා කියන්නේ. ජරාවටපත් වෙනවා කියන්නේ මේක කියනවා. එතකොට පින්වත්නි මේ ජරාවටපත් වෙන කෙනාගේ ස්වභාවය තමයි ඒ කෙනා ටිකෙන් ටික ඒ කෙනාගේ ආයුෂ ගෙවිලා යනවා. ඒ කෙනාගේ හැමී රැලි වැටෙනවා. කෙස් පැහෙනවා. ඊට පස්සේ මේ ශාරීරිය දිරාගෙන යනවා. එතකොට මේ විදිහට ටිකෙන් ටික එයාගේ ඉන්ද්‍රියන් මෝරා යනවා. කාලයක් යද්දී ඇස් පෙනීම ඉඳුරන් මෝරා ගිහලා ඇස් පෙනීම නැති වෙනවා. කන් ඇසීම නැති වෙනවා. ඒ වගේම
රස ආදී දැනෙන්නේ නැතුව යනවා. එතකොට මේ ස්වභාවය පින්වත්නි ඉපදිච්ච සත්වයාට උරුමයි. මේ ස්වභාවයෙන් ගැලවෙන්න කොච්චර උත්සාහ කළත් වයසට යනවා කියන එකෙන් ඒ ධර්මතාවයෙන් ගැලවෙන්න බෑ. ඒතර වයසට යනවා කියන ඉපදිච්ච සියලු සත්වයාටම උරුම දෙයක්. එතකොට යම් කිසි කෙනෙක්ගේ බාල කාලය, යෞවන කාලය, තරුණ කාලය, ඊට පස්සේ මැදි වයස, ඊට පස්සේ කෙනා ටිකෙන් ටික ඒ කෙනාගේ අවසාන කාලයට ලං වෙනවා. පින්වත්නි, අවසාන කාලයට ලං වුණාට පස්සේ ඒ කෙනාට ගේ මෙන්න මේ ස්වභාවය තමයි දිස් වෙන්නේ. හැමේ ඇඟ රැලි වැටිලා, කෙස් පැහිලා, ඊට පස්සේ සමහරක් වෙලාවට දත් ආදිය කැඩිලා මේ ශාරීරිය දි รา ගිහිල්ලා. එතකොට හැමදාම පින්වත්නි මේ යෞවන කාලය ඒ විදිහට තියෙන්නේ නැහැ. මේ විදිහට තරුණ කාලය හැමදාම මේ විදිහට තියෙන්නේ නැහැ. ටිකෙන් ටික වයසට යනවා. එතකොට මේක බුදුරජාණන් වහන්සේ වදාලා නිතර සිහි කරන්න. තමන් වයසට යන කෙනෙක් වයසට යන ස්වභාවය ඉක්මවා ගිහිල්ලා නැහැ කියලා නිතර සිහි කරන්න. පින්වත්නි, මේ ලෝකයේ සියලු සත්වයෝ කැමති තමන් වයසට නොගිහින් ඉන්න. නමුත් කැමති වුණා කියලා ඒදී ලබන්න බෑ. හේතුව තමයි වයසට යනවා කියන එක ඒයට උරුම වෙච්ච දෙයක්. සත්වයාට උරුම වෙච්ච දෙයක්. ඉතින් බුදුරජාන් වහන්සේ වදාලා මේ විදිහට වයසට යනවා කියලා නිතර සිහි කළොත් ඒ කෙනාගේ යම් මේ යෞවන මදයක් ඇද්ද? අන්නේ යෞවන මදය නැති වෙලා යනවා කියලා වදාලා. ඊට පස්සේ පින්වත්නි බුදුරජාන් වහන්සේ වදාලා මහණෙනි, කවර කරුණක් හේතුවෙන්ද තමන් රෝගී වන ස්වභාවය ඇති කෙනෙක් රෝගී වන ස්වභාවය ඉක්මවා ගිහිල්ලා නැහැ කියලා ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා නිතර නුවණින් මෙනෙහි කරන්න කියලා වදාලේ. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අත්තිවික්කවේ සත්තානං ආරෝග්‍ය මදෝ යේන මදේන මත්තා කායේන දුච්චරිතං චරಂತಿ වාචාය දුච්චරිතං චරಂತಿ මනසා දුච්චරිතං චරಂತಿ. මහණෙනි, යම් මත්වීමකින් මත්වන සත්වයෝ ඉන්නවා. ඒ අය කයින් වචනයෙන් මනසින් දුස්චරිතයේ හැසිරෙනවා කියනවා. අන්න එබඳු ආරෝග්‍ය පිළිබඳව ආරෝග්‍ය මදයක් තියෙනවා කියනවා. ඒ කියන්නේ නිරෝගී බව පිළිබඳව මේ මත් වෙලා ඉන්නවා. Taman ලෙඩ වෙන කෙනෙක් නෙවෙයි කියලා ඒකෙන් මත් වෙලා ඉන්නවා කියනවා. අන්නේ විදිහට මේ රෝගී වීම පිළිබඳව මේ නිතර මෙනෙහි කරනවා නම් අර ආරෝග්‍ය මදය ඔහුගේ නැති වෙලා යනවා කියනවා. ඒක මුළුමනින්ම නැති වෙලා යනවා කියනවා. නැත්තම් තුනී වෙලා යනවා කියනවා. එතකොට පින්වත්නි, මේ ලෝකේ සත්වයෝ ඉන්නවා Taman ලෙඩ වෙන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නවා. Tamanට කිසිම ලෙඩක් හැදෙන්නේ නැහැ. මේ Taman රෝගී වෙන්නේ නැහැ කියලා ඒ සත්වයෝ හිතාගෙන ඉන්නවා. ඒකෙන් මත් වෙලා මොකද කරන්නේ? කයින් දුස්චරිතයේ හැසිරෙනවා කියනවා. ඒකෙන් මත් වෙලා නිරෝගී භවින් මත් වෙලා වචනයෙන් දුස්චරිතයේ හැසිරෙනවා. ඒ වගේම නිරෝගී භවින් මත් වෙලා මනසින් දුස්චරිතයේ හැසිරෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා යම්කිසි කෙනෙක් Taman ලෙඩ වෙන කෙනෙක් කියලා නිතර නුවණින් විමසුවොත් අන්නේ නිරෝගී බව පිළිබඳව තියෙන මත්වීම ඒ කෙනාගේ නැති වෙනවා කියනවා. පින්වත්නි, මේ රෝගී වෙනවා කියන එක ඉපදිච්ච සියලු සත්වයාට උරුම දෙයක්. බලන්න පින්වත්නි, බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද සූත්‍රයේදී මේ කයට හැදෙන රෝගී ස්වභාවයන්, මේ කයට හැදෙන ආබාධ ස්වභාවයන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. බහු දුක්ඛෝ කෝ අයං කායෝ බහු ආදීනවෝ. මේ කයේ බොහෝ මේ ආබාධ හට ගන්නවා. බොහෝ ආදීනව තියෙනවා. බොහෝ දුක් තියෙනවා. ඉති ඉමස්මින් කායේ විවිධා ආබාධා උප්පජ්ජಂತಿ. මේ ශරීරයේ විවිධ රෝගාබාධ උපදිනවා කියනවා. සේයති ඉදම් මොනවද? චක්කු රෝගෝ, ඇසේ රෝගයන් හට ගන්නවා කියනවා.
සෝත රෝගෝ කනේ රෝගයන් හට ගන්නවා කියනවා. ගාන රෝගෝ නාසයේ රෝගයන් හට ගන්නවා කියනවා. ජීවහා රෝගෝ දිවේ රෝගයන් හට ගන්නවා. කාය රෝගෝ කයේ රෝගයන් හට ගන්නවා කියනවා. සීස රෝගෝ මේ හිසේ රෝගයන් හට ගන්නවා කියනවා. කන්න රෝගෝ පිටිකනෙහි රෝගයන් හට ගන්නවා කියනවා. මුඛ රෝගෝ මේ මුඛයේ රෝගයන් හට ගන්නවා කියනවා. දන්ත රෝගෝ මේ දත්වල රෝගයන් හට ගන්නවා කියනවා. ඒ වගේම කාසෝ සය රෝග හට ගන්නවා කියනවා. සාසෝ ඇදුම රෝගයන් හට ගන්නවා කියනවා. පිනාසෝ පීනස් රෝගයන් මේ ශරීරයේ හට ගන්නවා කියනවා. දහෝ දාහ රෝගයන් හට ගන්නවා කියනවා. ජරෝ උණ රෝගයන් හට ගන්නවා කියනවා. කුච්චි රෝගෝ කුසේ රෝගයන් හට ගන්නවා කියනවා. ඒ වගේම මේ ශරීරයේ මුච්ඡා සිහි මූර්ජා වීම පක්ඛන්දිකා ලේ යතිසාර රෝගයන් සූලා විසූචිකා අර්ශස් රෝගයන් කොලරා රෝගයන් මේ ශරීරයේ හට ගන්නවා කියනවා. ඒතර බලන්න පිටත් මේ වගේ බොහෝ රෝගාබාධ මේ ශරීරයේ හට ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වගේ මේ ශරීරයේ තියෙනවා කියන කුට්ටං කුෂ්ඨ ගණ්ඩු ගඩු කිලාසෝ හමේ රෝගයන් සෝසෝ ශ්වාස රෝගයන් අපමාරෝ අපස්මාරය දද්දු කණ්ඩු කච්චු රකසා විතච්චිකා දද්දු කඩු වේගන් කැසීමෙන් ගෙඩි හටගත් රෝගයන් කැසීම් රෝගයන් පණුහොරි රෝගයන් ඒ වගේම රත්පිත් රෝගයන් ලෝහිත පිත්තන් රත්පිත් රෝගයන් මදුමේහෝ දියවැඩියා රෝගයන් මේ ශරීරයේ හට ගන්නවා කියනවා. ඒ වගේම අංශභාග රෝගයන් පිළිකා රෝගයන් බගන්දරා රෝගයන් ඒ වගේම මේ කයේ හට ගන්නවා කියනවා. පිත්ත සමුට්ඨාන ආබාධ පිතෙන් හට ගන්න ආබාධ සෙම සමුට්ඨාන ආබාධ සෙමින් හට ගන්න ආබාධ වාත සමුට්ඨාන ආබාධ වාතයෙන් හට ගන්න ආබාධ සන්නිපාතික ආබාධ තුන්දොස් කිපීමෙන් හට ගන්න ආබාධ ඒ වගේම මේ ශරීරයේ තියෙනවා කියන උතු පරිණාමජ ආබාධ ඍතු විපර්යාස වලින් හට ගන්න ආබාධ ඒ වගේම මේ ශරීරයේ විසම පරිහාරජ ආබාධ වැරදි ලෙස කය පරිහරණයෙන් හට ගන්න ආබාධ තියෙනවා කියනවා. ඕපක්කමික ආබාධ උපක්‍රමයෙන් හට ගන්න ආබාධ තියෙනවා කියනවා. ඒ වගේම කම්ම විපාකජ ආබාධ කර්මයෙන් හට ගන්නා රෝගාබාධත් තියෙනවා කියනවා. ඒ වගේම මේ සීතන් උන්හන් jigaccha පිපාසා උච්චාරෝ පස්සාවෝති සීතල උණුසුම කුසගින්න පිපාසය මල පහ කිරීම මූත්‍රා කිරීම මේවත් මේ ශරීරයේ තියෙන ආබාධ කියනවා. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ බලන්න මේ ශරීරයට හටගන්න ආබාධ මේ විදිහට පෙන්වලා වදාලා. එතකොට යම් කිසි කෙනෙක් හිතනවා නම් මේ Taman නිරෝගී කියලා බුදුරජාණන් වහන්සේ වදාලා යම් කිසි කෙනෙක් සුළු මොහොතක් නමුත් නිරෝගී බව ගැන උදන් අරනවා නම් ඒකේ කෙනාගේ මෝඩකම කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒකයි වදාළේ පින්වත්නි නිතර නිතර සිහි කරන්න කිව්වා Taman රෝගී වන ස්වභාවය ඇති කෙනෙක් රෝගී වන ස්වභාවය ඉක්මවා ගියපු කෙනෙක් නෙවෙයි කියලා. එතකොට බලන්න පින්වත්නි මේ රෝගාබාධ වලින් මේ මිනිස්සයා කොච්චර පීඩාවටපත් වෙනවද? දුකටපත් වෙනවද? වෙහෙසටපත් වෙනවද? දැන් මේ අවුරුදු 1.5 දෙක කාලයක් තුල මේ රටේ ඇතිවෙච්ච මේ වසංගත රෝගයක් නිසා කී දෙනෙක් නම් මිනිස්සු පීඩාවටපත් වුණාද? මේ ලෝකයේ සියලු මිනිස්යාටම බේරෙන්න බැරි වුණා. ඇයි පින්වත්නි රෝගාබාධය මේ ඉපදිච්ච සත්වයාට උරුම දෙයක්. කාටවත් ගැලවෙන්න බැරි වුණා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ වදාළ මේ බුද්ධ වචනය කොච්චර සත්‍යයක්ද? මේ රෝගී වන ස්වභාවය ඉක්මවා ගියපු කෙනෙක් නෙවෙයි කියලා නිතර නිතර සිහි කරන්න කියපු කොච්චර සත්‍යයක්ද? එතකොට පින්වත්නි මේ මිනිස්යාට කිසියම් රෝගයකින් හැමතිස්සෙම පීඩා විඳිනවා. නිරෝගී බව ගැන ඒ කෙනා මත්වීමකින් හිටියොත් ඒ හේතුවෙන් එයා දුෂ්චරිතයේ යෙදෙනවා. කයින් වචනයෙන් මනසින් දුෂ්චරිතයේ යෙදෙනවා. යම් කිසි කෙනෙක්ගේ තමන් රෝගී වන කෙනෙක් තමන් රෝගී වන ස්වභාවය ඉක්මවා ගියපු කෙනෙක් නෙමෙයි කියලා නිතර නිතර සිහි කළොත්
ආන්නේ කෙනාගේ අර නිරෝගී බව පිළිබඳව තියෙන මත්වීම නැති වෙනවා. ඊට පස්සේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි කවර කරුණක් හේතුවෙන්ද මේ මරණයට පත්වන ස්වභාවය ඇත්තෙක් මරණය ඉක්මවා ගියපු කෙනෙක් නෙවෙයි කියලා ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා මේක නිතර නිතර නුවණින් මෙනෙහි කරන්න ඕන කියලා වදාළේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අත්තිබික්කවේ සත්තානං ජීවිතේ ජීවිත මදෝ යේන මදේන මත්තා කායේන දුච්චරිතං චරಂತಿ වාචාය දුච්චරිතං චරಂತಿ මනසා දුච්චරිතං චරಂತಿ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි යම් මත්වීමකින් මත්වන සත්වයෝ ඉන්නවා. ඒ සත්වයෝ කයින් දුස්චරිතයේ හැසිරෙනවා. වචනයෙන් දුස්චරිතයේ හැසිරෙනවා. මනසින් දුස්චරිතයේ හැසිරෙනවා. ඒ විදියට කයින් වචනයෙන් මනසින් දුස්චරිතයේ හැසිරෙනවද? එබඳු ජීවිතය පිළිබඳව ජීවිත මදයක් සත්වයන් හට තියෙනවා කියනවා. ඒ කියන්නේ ඒ කෙනා මැරෙන්නේ නැහැ කියලා මත්වීමකට එනවා. එතකොට මරණය පිළිබඳව නිතර නිතර මෙනෙහි කරන කෙනාට අර ජීවිතය පිළිබඳව යම් ජීවිත මදයක් ඇද්ද? තමන් මැරෙන කෙනෙක් නෙවෙයි කියලා එයා ජීවිතය පිළිබඳව මත්වීමක් තියනවාද? අන්න ඒක ඒ කෙනාගේ මුළුමනින්ම නැති වෙලා යනවා කියනවා. නැත්තම් තුනී වෙලා යනවා කියනවා. එතකොට තමන් මැරෙන කෙනෙක් කියලා නිතර නිතර සිහි කරන්නේ නැත්තම් ඒ කෙනා කයින් වචනයෙන් මනසින් දුස්චරිතයේ යෙදෙනවා. තමන් මරණයට පත් වෙන කෙනෙක් කියලා නිතර නිතර සිහි කළොත් එයාගේ අර ජීවිත මදේ නැති වෙලා යනවා. තමන් මැරෙන්නේ නැහැ කියලා මත්වීමක් එනවා. අන්නේ මත්වීම මේ කෙනාගේ නැති වෙලා යනවා. ජීවිත මදේ නැති වෙච්ච කෙනා කයින් වචනයෙන් මනසෙන් සුචරිතයේ හැසිරෙනවා. එතකොට පින්වත්නි ඒ යම් කිසි කෙනෙක් තමන් නිතර සිහි කරනවා නම් තමන් මැරෙන කෙනෙක් මරණය ඉක්මවා ගියපු කෙනෙක් නෙවෙයි. මගේ මරණය කොයි වෙලාවෙ වෙයිද කියලා දන්නේ නැහැ. මැරෙන්න බොහෝ කාරණා හේතු සකස් වෙලා තියෙනවා. මරණය කියන එක කාටවත් උරුම දෙයක් කියලා නිතර නිතර යම් කිසි කෙනෙක් සිහි කරනකොට ඒ කෙනා කයින් වචනයෙන් මනසින් මේ සුචරිතයේ යෙදෙන්නේ. දුස්චරිතයේ යෙදෙන්නේ නැහැ. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ මරණය ගැන වදාලා යා තේසං සත්තානං තම්හා සත්තනිකාය. ඒ සත්වයන්ගේ ඒ සත්ව ලෝකවලින් චුත වීමක් ඇද්ද? චවනතා චුතවන ස්වභාවයක් ඇද්ද? භේදෝ බිඳී යාමක් ඇද්ද? අන්තරදානං අතුරුදහන් වීමක් ඇද්ද? මච්චු මරණං මරණයට පත්වීමක් ඇද්ද? කාලකිරියා කලුරිය කිරීමක් ඇද්ද? කන්දානම් බෙහෙදෝ උපාදානස්කන්ධයන්ගේ බිඳී යාමක් ඇද්ද? කලේබරස්ස නික්කේපෝ ශරීරයේ බැහැර දැමීමක් ඇද්ද? ජීවිතේන්ද්‍රිය සුපච්ඡේදෝ මේ ජීවිතය නැමැති ඉන්ද්‍රියේ සිඳීමක් ඇද්ද? මේක තමයි කියනවා මරණය කියලා කියන්නේ. එතකොට පින්වත්නි යම් කිසි කෙනෙක් මොනෝලෝකයක ඉපදුනත් ඒ කෙනා මිනිසෙක් වේවා දෙවියෙක් වේවා තිරිසන් සතෙක් වේවා මොනෝලෝකයක ඉපදුනත් ඒ කෙනාට මරණය කෙනෙක් උරුමයි. එතකොට ඉපදිච්ච සත්වයාට මරණය කෙනෙක් උරුම දෙයක්. බුදුරජාණන් වහන්සේ වදාළ මෙන්න මේ සත්‍යය සිහි කරන්න. නිතර නිතර මෙනෙහි කරන්න. මේක නිතර නිතර මෙනෙහි කරද්දී නුවණින් මෙනෙහි කරද්දී ඒ කෙනාගේ ජීවිතය පිළිබඳව යම් මත්වීමක් තියනවාද? ඒ මත්වීම නැති වෙලා යනවා. මොකද ඒ ජීවිතය පිළිබඳව මත්වීම තිබ්බට පස්සේ ඒ කෙනා කයින් වචනයෙන් මනසින් දුස්චරිතයේ හැසිරෙන්නේ. එතකොට ඒ කයින් වචනයෙන් මනසින් දුස්චරිතයේ හැසිරෙන එක ඒ කෙනා නැති වෙලා යනවා. ඒ කෙනාගේ නිතර නිතර සිහි කළොත් තමන් මැරෙන කෙනෙක් කියලා. තමන් මැරෙන කෙනෙක් කියලා ඒ කෙනාට සිහිය උපදවා ගන්න පුළුවන් වුණොත් ඒ කෙනා කයින් වචනයෙන් මනසෙන් සුචරිතයේ යෙදෙනවා. එයා සතුන් මරන්නේ, හොරකම් කරන්නේ, වැරදි කාම සේවනය කරන්නේ. ඒ කෙනා ඊට පස්සේ බොරු කියන්නේ, හිස් වචන කියන්නේ, පරස වචන කියන්නේ, කේලම් කියන්නේ. ඒ වගේම අනුන්ගේ දේවල්ට ආසා කරන්නේ.
ඒ වගේම මිත්‍යා දෘෂ්ටික වෙන්නේ නැහැ. ඒ වගේම තරහ ගන්න යන්නේ නැහැ. හේතුව තමයි ඒ කෙනා දන්නවා තමන් මැරෙන කෙනෙක් කියලා. තමන් මරණ ඉක්මවා ගියපු කෙනෙක් නෙවෙයි කියලා ඒ කෙනා දන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා ආන්නේ නිසා මරණය ගැන නිතර නිතර සිහි කරන්න කිව්වා. තමන් මැරෙන කෙනෙක් මරණය ඉක්මවා ගියපු කෙනෙක් නෙවෙයි කියලා නිතර නිතර සිහි කරන්න කිව්වා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා මේ මරණයෙන් ගැලවෙන්න පුළුවන් තැනක් මේ මුහුද මැදත් නැහැ කිව්වා. අහසෙත් නැහැ කිව්වා. මේ පර්වත ගුහාවක සැඟවිලාවත් මරණයෙන් ගැලවෙන්න බෑ කිව්වා. මේ ලෝකේ මරණයෙන් ගැලවිලා පලා යන්න පුළුවන් තැනක් මේ ලෝකේ කොහෙවත් නැහැ කියලා භාග්‍යවතුන් වහන්සේ වදාලා. ඒ නිසා පින්වත්නි මරණය කියන එක සියලු දෙනාටම උරුම දෙයක්. මරණය කියන එක මේ සියලු දෙනාගේම පිටුපසින් එන දෙයක්. එතකොට මේ මරණයට සියලු දෙනාටම මුහුණ දෙන්න වෙන එකක්. පින්වත්නි රහතන් වහන්සේලා පවා පිරිණිවීමටපත් වුණා. එතකොට පින්වත්නි මේ සසරින් එතෙර වුණ ඒ වගේම නිකලෙස් හදමඩවල් දරා වැඩ සිටි ඒ මහානුභාව සම්පන්න උත්තමයෝ පවා මරණයට මුහුණ දෙන්න සිද්ධ වුණා. එතකොට පින්වත්නි මේ සසරේ යන සියලු සත්වයන්ටම ඉපදිච්ච සියලු සත්වයන්ටම මේ මරණයෙන් කියන එකෙන් ගැලවෙන්න බෑ. මරණයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි කවර කරුණක් හේතුවෙන්ද මාහට ප්‍රිය මනාප වූ සෑම දෙයක් කෙරෙහිම වෙනස් වීමකට පත්වන්නේය වෙන්වීමකට පත්වන්නේය කියලා මේ ප්‍රියමනාප වූ දෙයින් වෙන් වෙන්න සිද්ධ වෙනවා කියලා නිතර නිතර ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා නිතර නිතර නුවණින් මෙනෙහි කරන්න ඕන කියලා කිව්වේ. භාග්‍යවතුන් වහන්සේ වදාලා මහණෙනි අතිබික්කවේ සත්තානම් පියේසු චන්දරාගෝ යේන රාගේන රත්තා කායේන දුච්චරිතං චරಂತಿ වාචාය දුච්චරිතං චරಂತಿ මනසා දුච්චරිතං චරಂತಿ. මහණෙනි යම් රාගයකින් ඇලී ගියපු සත්වයෝ ඉන්නවා කියනවා. ඒ රාගයෙන් ඇලී ගිහිල්ලා කයෙන් දුස්චරිතය හැසිරෙනවා කියනවා. වචනයෙන් දුස්චරිතය හැසිරෙනවා කියනවා. මනසෙන් දුස්චරිතය හැසිරෙනවා කියනවා. එබඳු ප්‍රිය වූ දේ කෙරෙහි ඡන්ද රාගේ සත්වයන් හට තියෙනවා කියනවා. එබඳු ප්‍රිය වූ දේ කෙරෙහි මේ ඡන්ද රාගේ සත්වයන් හට තියෙනකොට ප්‍රියයන්ගෙන් වෙන්වීම පිළිබඳව නිතර මෙනෙහි කරනවා නම් ප්‍රිය වූ දේ කෙරෙහි යම් ඡන්ද රාගයක් තියෙනවද අන්න ඒක මුළුමනින්ම නැති වෙලා යනවා කියනවා. එහෙම නැත්නම් තුනී වෙලා යනවා කියනවා. මෙන්න මේ අර්ථය සලකලා කියනවා. මෙන්න මේ අර්ථය සලකා බැලීම නිසා කියනවා මාහට ප්‍රියමනාප වූ සියලු දේන් වෙන් වෙන්න සිද්ධ වෙනවා කියලා නිතර නිතර සිහි කරන්න කියලා වදාළේ. එතකොට පින්වත්නි බුදුරජාන් වහන්සේ වදාලා මේ ප්‍රිය වූ දේ නිසාම තමයි දුක හටගන්නේ. ප්‍රිය වූ දේන් වෙන් වෙන්න සිද්ධ වෙනවා කියන එක නිතර නිතර සිහි කරන්න කිව්වා. පින්වත්නි තොර ප්‍රිය වූ දේන් ප්‍රියමනාප වූ සෑම දෙයකින්ම වෙන් වෙන්න සිද්ධ වෙනවා කියන එක නිතර නිතර සිහි කරද්දී අර ප්‍රිය වූ දෙය කෙරෙහි තියෙන ඡන්ද රාගය නැති වෙලා යනවා කියනවා. එතකොට පින්වත්නි මේ ප්‍රිය වූ දේන් වෙන්වීම සිද්ධ වෙන්න මේ ප්‍රිය වූ දේන් වෙන් වෙනවා කියන එකයි දුකට අයිති කාරණයක්. දුක්ඛාර සත්‍යයට අයිති කාරණයක්. ප්‍රියයන්ගෙන් වෙන්වීම අයිති දුක්ඛාර සත්‍යයට. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ කාලේ එක මේ කුමාරයෙක් හිටියා. ඒ කුමාරයාගේ නම තමයි අනිත්‍යගන්ධ කුමාරයා. මේ අනිත්‍යගන්ධ කුමාරයා බ්‍රහ්ම ලෝකයේ ඉඳලා තමයි මේ මනුස්ස ලෝකේ ඉපදුනේ. මේ කෙනා ස්ත්‍රියක් මේ කෙනා පුරුෂයෙක් කියලා හඳුනා ගන්න පුළුවන් වෙනකොට මේ අනිත්‍යගන්ධ කුමාරයා මේ කිරි බොන්නවත් ස්ත්‍රියක් ගාවට යන්නේ නැහැ. කිරි මව්වරු ගාවට යන්නේ. එතකොට මේ කිරි මව්වරු වෙස්වලාගෙන තමයි මේ දරුවට කිරි දුන්නේ.
එතකොට පින්වත්නි මේ කුමාරයා මේ ස්ත්‍රීන්ට කාන්තාවන්ට පොඩ්ඩක්වත් කැමති නෑ. ඉතින් මේ කුමාරයා ටිකෙන් ටික වැඩිලා මේ 12 හැවිරිදි වියටපත් වුණාට පස්සේ දැන් මේ දෙමව්පියෝ කල්පනා කළා මේ දරුවට විවාහයක් කරලා දෙන්න ඕන. නමුත් විවාහයක් කරලා දෙන්න විදිහක් නෑ. මේ අනිත්‍යගන්ධ කුමාරයා කාන්තාවන්ට කැමති නෑ. ඇයි අර පෙර සසරේ තියෙනවා බ්‍රහ්ම ලෝකයේ ඉඳලා ආපු ඒ පුරුද්ද. එතකොට බ්‍රහ්ම ලෝකයේ ඉඳලා තමයි මනුස්ස ලෝකෙ ඉපදුනේ. ඊට පස්සේ නමුත් මේ දෙමව්පියෝ නිතර ඇවටිලි කර මේ කුමාරයාට දැන් කරදර කරනවා. මේ කුමාරයා කරදරෙන් බේරෙන්න කියලා හිතලා ලස්සන රන් රුවක් හැදුවා. හදලා කිව්වා මේ දෙමාපියන්ට මෙන්න මේ වගේ කුමාරිකාවක් ලැබුණොත් මම විවාහ වෙනවා නැත්නම් මගේ විවාහයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. එතකොට මේ විවාහයෙන් බේරෙන්න තමයි මේ උපක්‍රමය යෙදුවේ. ඊට පස්සේ පින්වත්නි දෙමව්පියෝ හිතුවා මගේ මේ පුත්‍රයා බොහෝ පින්වන්ත කෙනෙක්. මේ වගේ කෙනෙක් නැති වෙන්න විදිහක් නැහැ කියලා හිතලා ඊට පස්සේ බමුණන්ට කතා කරලා කිව්වා කොහේ හරි මේ වගේ කෙනෙක් ඉන්නවද කියලා බලන්න. ඉන්නවනම් එකගෙන ඉන්න කුමාරයාට විවාහ කරලා දෙන්න කියලා. ඊට පස්සේ මේ බමුණුත් මේ පිළිරුවත් අරගෙන මේ රන්රුවත් අරගෙන මදුරට සාගල නුවරට ගියා. පින්වත්නි ඒ රුවටත් වඩා ලස්සන කුමාරිකාවක් මේ සිටු මාලිගාවේ හිටියා. ඊට පස්සේ මේ කුමාරිකාවත් වඩම්මගෙන මේ කුමාරිකාවත් එක්කගෙන එද්දි මේ කුමාරිකාවගේට මේ වාත දෝෂයකින් වාතය කිපිලා මේ කුමාරිකාව මරණයටපත් වුණා මගදී. අර කුමාරයාට දැනගන්න ලැබුණා මේ වගේ කුමාරිකාවක් හිටියා. දැන් මේ කුමාරිකාව මග එන ගමන් මරණයටපත් වුණා කියලා. එතකොට පින්වත්නි අර කුමාරයා අර කුමාරිකාව දැකලත් නැතුව ඇසූ පමණින් සිත ඇලී ගිහිලා තිබ්බේ. සිත බැඳී ගිහිලා තිබ්බේ. එතකොට අර තමන් ඒ කුමාරිකාවත් එක්ක ගත කරන ජීවිතය ගැන සිහිනමම හිටියේ. ඒ ඔක්කොම කඩාගෙන බිඳගෙන වැටුණා. ඊට පස්සේ මේ කුමාරයා මේ අනිත්‍යගන්ධ කුමාරයා කන්නේත් නැතුව නිදාගන්නෙත් නැතුව ඔහේ බලාගත්තුවත් ඒ කල්පනා කර කර හිටියා. ඊට පස්සේ දෙමව්පියෝ බොහෝ දුක් වුණා. පින්වත්නි අපගේ භාග්‍යතුන් වහන්සේගේ කරුණා ඇසට මේ කුමාරයා යොමු වුණා. භාග්‍යතුන් වහන්සේ ගෙදරට වැඩියා. වැඩලා ඒ කුමාරයාට ධර්මයේ දේශනා කළා. කුමාරයාට වදාලා රතියා ජායති සෝකෝ රතියා ජායති බයං රතියා විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ බයං. ඇලුම් කරන දෙයින්මයි කියනවා ශෝකය හටගන්නේ. ඇලුම් කරන දෙයින්මයි කියනවා බය හටගන්නේ. ඇලුම් කරන දෙයක් නැත්තම් ශෝකයක් කොයින්ද බයක් කොයින්ද කියලා වදාලා. පින්වත්නි කුමාරයා ධර්මය අවබෝධ කළා. එතකොට බලන්න පින්වත්නි යම් කිසි දෙයකට ඇලුනොත් යම් කිසි දෙයක් ප්‍රියව ඒ දේ ප්‍රියව ඇලීමෙන් බැඳීමෙන් වාසය කළොත් ඒ දෙයින්ම තමයි ශෝකය හටගන්නේ දුක හටගන්නේ. ඒ හින්දා භාග්‍යවතුන් වහන්සේ වදාලා නිතර නිතර මෙනෙහි කරන්න තමන්ට ප්‍රිය වූ දෙයින් වෙන් වෙන්න සිද්ධ වෙනවා කියලා. නිතර නිතර මෙනෙහි කරන්න කිව්වා. එතකොට අර ප්‍රිය වූ දේ කෙරෙහි තියෙන චන්ද රාගය නැති වෙලා යනවා කිව්වා. මුළුමනින්ම නැති වෙලා යනවා කිව්වා. එහෙම නැත්තම් ඒක තුනී වෙලා හරි යනවා කිව්වා. එතකොට පින්වත්නි මේ සත්වය නොයේක් දේවල් වලට බැඳිලා යනවා. අම්මා තාත්තන්ට දරුවෝ බිරිඳට නොයෙක් වස්තුවට ඉඩකඩම් වලට මේ හැම දෙයකටම සත්වයන්ගේ මේ මිනිස්යන් බැඳිලා යනවා. නමුත් මේවා වෙනස් වීමකටපත් වෙද්දී මේවා නැසී වෙනසී යද්දී ඕන දුක හට ගන්නවා. ඒ නිසා බුදුන් වහන්සේ වදාලා සිහි කරන්න කිව්වා නිතර නිතර ප්‍රිය අයගෙන් වෙන් වෙන්න සිද්ධ වෙනවා. ප්‍රියමනාප දෙයින් වෙන්වීම උරුම දෙයක් කියලා නිතර නිතර සිහි කරන්න කිව්වා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ වදාලා මහණෙනි කවර කරුණක් හේතුවෙන්ද මාගේ ක්‍රියාව
තමන්ගේ දේ කොටගෙන ඉන්නේ. කර්මය දායාද කරගෙන ඉන්නේ. කර්මය උප්පත්ති ස්ථානය කරගෙන ඉන්නේ. කර්මය ඥාතියා කරගෙන ඉන්නේ. කර්මය පිළිසරණ කරගෙන ඉන්නේ. යහපත් දෙයක් හෝ පාපී දෙයක් හෝ යම් ක්‍රියාවක් කරනවාද ඒක දායාද කොට ඉන්නවා කියලා ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා නිතර නිතර සිහි කරන්න කියලා වදාළේ. ඇයි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ සත්වයන් හට තියෙනවා කියන කායික දුස්චරිතය, වාචසික දුස්චරිතය, මානසික දුස්චරිතය තියෙනවා කියනවා. එතකොට තමන් කර්මය පිළිබඳව නිතර නිතර මෙනෙහි කරනවා නම් ඔහුට යම් දුස්චරිතයක් ඇද්ද? ආන්න ඒක මුළුමනින්ම නැති වෙලා යනවා කියනවා. සබ්බ සූවා තම් පහීයති. නැත්තම් තනුවා පන හෝති. එහෙම නැත්තම් ඒක තුනී වෙලා හරි යනවා කියනවා. එක්ක සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා කියනවා නැත්තම් තුනී වෙලා හරි යනවා කියනවා. මෙන්න මේ අර්ථය සලකා බැලීම නිසා තමයි කියනවා මේ කර්මය තමන්ගේ දේ කරගෙන ඉන්නේ. කර්මය දායාද කොට සිටින්නේ. කර්මය උප්පත්ති ස්ථානයේ කොටගෙන සිටින්නේ. මේ කර්මය ඥාතියා කරගෙන ඉන්නේ කියලා නිතර නිතර සිහි කරන්න කියලා වදාළේ. එතකොට පින්වත්නි යම් කිසි කෙනෙක් හොඳ ක්‍රියාවක් කරනවාද ඒට හොඳ ප්‍රතිඵල ලැබෙනවා. යම් කිසි කෙනෙක් පාපී කර්මයක් කරනවාද ඒට පාපී විපාක ලැබෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ යහපත් වූ හෝ පවිතු වූ හෝ යම් ක්‍රියාවක් කරනවා නම් ඒක ඒ කෙනාගේ දායාදේ කොට සිටිනවා කියලා. එතකොට පින්වත්නි මේ තමන්ගේ ක්‍රියාවම දායාද කරගෙන ඉන්නේ. තමන් කරන දේමයි දායාද කරගෙන ඉන්නේ. තමන් කල්යාණ වූ දෙයක් කරනවාද ඒකට කල්යාණ වූ විපාක ලැබෙනවා. තමන් පවිතු දෙයක් කරනවාද ඒකට පවිතු විපාක ලැබෙනවා. මේක නිතර නිතර සිහි කරන්න කිව්වා. එතකොට මේක නිතර නිතර සිහි කරද්දී ඒ කෙනා කයින් වචනින් මනසින් දුස්චරිතයේ හැසිරෙන්නේ නැහැ කිව්වා. ඒක සම්පූර්ණ මේ කයින් වචනින් මනසින් දුස්චරිතයේ හැසිරීම සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙනවා කිව්වා. ඒ නිසා පින්වත්නි බලන්න බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ කර්මයේ තියෙන ස්වභාවය, මේ කර්මයේ විපාක දෙන විදිහ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර දෙව්රම් බිහිරි වැඩ ඉන්න කාලේ බුදුරජාණන් වහන්සේ වන්දනා කරන්න භික්ෂූන් පිරිසක් පිටත් වුණා. ඒ මගදී ඒ ගමක හිටපු මිනිස්සු මේ භික්ෂූන් වහන්සේලා දැකලා ආරාධනා කළා දහවල දාණයට. ඊට පස්සේ දාණයට කල් වේලා වැඩි නිසා ඒ භික්ෂූන් වහන්සේලා ඒ පිරිසට ධර්මයේ දේශනා කරමින් හිටියා. අනිත් පිරිස දානි හදා හිටියා. ඊට පස්සේ එක්තරා ස්ත්‍රියක් එතන බැඳුමක් බදිමින් ඉදිද්දී එයින් ගියපු ගිනි පුපුරක් අහසල තිබුණ පිදුරු ගහකට ඇවිලුණා. ඒ සුළඟක් ඇවිල්ලා අර පිදුරු ගහ උඩට නැගීගෙන ගියා. ඊට පස්සේ පින්වත්නි කොහේවත් නැති කපුටෙක් ඇවිල්ලා අර පිදුරු ගහට හොට දැම්මා. අර කපුට දැවිලා හේම්ම මැරිලා වැටුණා. භික්ෂුන් වහන්සේලා මේක දැක්කා. භික්ෂුන් වහන්සේලා හිතුවා මේක නම් මොකක් හරි කර්මයක් මේ කපුටගේ. මේක නම් භාග්‍යතුන් වහන්සේගෙන් තමයි දැනගන්න තියෙන්නේ කියලා දානි වන්දලා පිටත් වුණා. පින්වත්නි ඔය අතරම තවත් භික්ෂුන් වහන්සේලා පිරිසත් භාග්‍යතුන් හැමුණ ගැහෙන්න මේ නැව් නැගලා මේ නැවකින් වඩිද්දී හරියට මුහුද මැදදී නැව නැවතුණා. නැවේ පිරිස කල්පනා කරා කවුරු හරි කාලකන්ණියෙක් ඉන්නවා මෙතන. ඒක හොයාගන්න ඕන කියලා තුණ්ඩු දැම්මා. ඒ එක තුණ්ඩුවක් යට ගියා. යට ගියාට පස්සේ තුණ්ඩුවේ නම තියෙන්නේ නැව්පතියගේ බිරිඳ, නාවිකයාගේ බිරිඳ. තුන් පාරම අර නාවිකයාගේ බිරිඳගේ නම තමයි මේ ලැබුණේ. බැලූ බැල්මට පින්වත්නි සුරූපී රූමත් කාන්තාවක්. ඊට පස්සේ නැව්පතියකව කරන්න දෙයක් නැහැ. මහජනයා වෙනුවෙන් මට මගේ බිරිඳව බිලි දෙන්න වෙනවා කියලා. මේ අර බෙල්ලේ ලණුවක් ගෙට ගහලා මේ ගලක් ගෙට ගහලා දැම්ම මුහුදට.
ඊට පස්සේ මේ කාරණේ කාටත් ශෝක උපදවන දෙයක්. ඉතින් අර භික්ෂුන් වහන්සේට මේකත් මොකක් හරි කර්මයක් තමයි. ඊට පස්සේ මේක භාගයෙන් දැනගන්න ඕන කියලා ඒ භික්ෂුන් වහන්සේ පිටත් වුණා. පින්වයි තවත් භික්ෂුන් වහන්සේලා පිරිසත් භාගයෙන් මුණ ගැහෙන්න ආවා. වඩිද්දි මේ මගදී ආරණ්‍යයක උන්වහන්සේලා නේවාසික මේ ආරණ්‍යයක නවතින්න ඕන කියලා උන්වහන්සේලාට එක ගල් ගුහාවක කුටි පැනෙවුවා. උන්වහන්සේලා රෑ සැතපීලා ඉන්න අතරේ ඉහළින් තිබ්බ ගලක් ඇවිල්ලා අර මේ ගල් ගුහාවේ දොරටුවේ හිර වුණා. දැන් දායක පිරිස ඇවිල්ලා අර ගල අයින් කරන්න හදනවා බෑ. දවස් 7ක් යනකම් බැරි වුණා. 7 වෙනි දවසේ ගල ඉබේම පහට ලිස්සලා ගියා. ඒතර මේ භික්ෂුන් වහන්සේ මේකෙත් මොකක් හරි මේ කර්මයක් මොකක් හරි දෙයක් තියෙනවා. භාග්‍යවතුන් මේක දැනගන්නන් කියලා ඒ භික්ෂුන් වහන්සේලා පිරිසත් භාග්‍යවතුන් මුණ ගැහෙන්න වැඩියා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳිද්දී අර කලින් අර භික්ෂුන් වහන්සේලා පිරිස අර කපුටා ගිනි ගන්නවා දැක්ක භික්ෂුන් වහන්සේලා පිරිස මේ කාරණේ සැලකලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ඔය කපුටා මේ කලින් ජීවිතයකදී ගොවියෙක් වෙලා හිටියා. කලින් ජීවිතේ ගොවියෙක් වෙලා ඉඳිද්දී ඔය කපුටා මේ අර ගවයන්ගෙන් සීසාති එක ගවියෙක් ඉන්නවා හැමතිස්සෙම මේ ගවයා සීසාන්නේ ලගිනවා. මේ ගොවියට තරහ ගිහිල්ලා පිදුරු ගොඩක් ගෙනල්ලා අර ගවයා මේ ගේ ඇඟට දාලා ගිනි තිබ්බා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඔය කර්මයෙන් මේ නිරේ ගිහිල්ලා දුක් විඳලා 7 වතාවක් කපුටෙක් වෙලා ওই විදිහට ගිනි අරගෙන මැරුණා කිව්වා. බලන්න පින්නනේ කර්මය දායාද කරගත්ත හැටි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා අර මුහුදේ ගිලී මැරිච්ච ස්ත්‍රිය කලින් ජීවිතයකදී මේ එක මේ පවුලක වාසය කරද්දී මේ ස්ත්‍රියට ඇලුම් කළ බල්ලෙක් හිටියා කියනවා. මේ බල්ලා ජීවිත 3කට කලින් මේ ස්ත්‍රියගේ ස්වාමි පුරුෂයා. ඊට පස්සේ මේ බල්ලා මේ නිතර මේ ස්ත්‍රියගේ පස්සෙන් යද්දී මිනිස්සු විහිළු කරන්න ගත්ත මේ ස්ත්‍රියට. මේක මේ විහිළු කරන එක දරා ගන්න බැරුව මේ ස්ත්‍රිය මොකද කළේ? මේ බල්ලව එක්කගෙන ගිහිල්ලා බල්ලගේ කරේ මේ වතුර කලයක් බැඳලා මේ විශාල වතුර වලකට දැම්මා. මේ බල්ලා ගිල්ලා මැරුණා. කියනවා මේකේ විපාකයේ වශයෙන් නිරේ දුක් විඳලා ඊට පස්සේ ওই විදියට දියේ ගිලා ආත්ම භව 100ක් මරුණා කියනවා. උතර බලන්න පින්නත් මේ කර්මය කියන එක මේ පාපී ක්‍රියාව පාපීව කරපු ක්‍රියාව මේ පවිතු කර්මය තමන්ගේ පිටිපස්සෙන් විපාක දෙන විදිහ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ මහණෙනි ඔබලාටත් කර්මයක් වෙන විපාක දුන්නේ. ඒ තමයි කියනවා මීට ආත්ම භව කීපයකට කලින් ඔබලා ගොපළු දරුව පිරිසක් වෙලා හිටියා කියනවා. එක්තරා තලගොයෙක් දැකලා මේ තලගොයාගේ පිටිපස්සෙන් ඔබලා එලවගෙන ගියාට පස්සේ මේ තලගොයා තුඹසකට රිංගුවා කියනවා. දැන් අපිට මේ තලගොයා අල්ලගන්න වෙලාව මදි කියලා තුඹසේ සිදුරු වහලා ගියා කියනවා. කොළ අතු හිර කළා ගියා කියනවා. නමුත් මේක අමතක වුණා කියන දවස් 7ක් යනකම්. පස්සේ මතක් වෙලා බලද්දි අර සිදුරු ඔක්කොම විවෘත කරාට පස්සේ අර තලගොයා අමාරුවෙන් එළියට ආවා කියනවා. එතකොට ඒ ගොපළු දරු පිරිසට දුක හිතුණා කියනවා මේ තලගොයාව මරන්න. ඊට පස්සේ දුක හිතුණාට පස්සේ අර තලගොයාව මේ යන්න ඇරියා කියනවා. ඒ නිසා මැරුවේ නැති නිසා නිරේ ගියේ නෑ කියනවා. හැබැයි අර දවස් 7ක් අර විදිහට හිර කරගෙන හිටපු නිසා ඔබලා දවස් 7ක් යනකම් හිර වෙලා හිටියකෝ පිපාසෙන් බඩකින්නේ. බලන්න පින්වත්නි කර්මය ඒ විදිහටම විපාක දුන්නා. ඒකයි පින්වත්නි බුදුරන් වහන්සේ වදාළේ කල්යාණකාරී කල්යාණම් පාපකාරීච පාපක. කල්යාණෝ දෙයක් වැපරුවොත් කල්යාණ දෙයක් ලැබෙනවා. පාපී දෙයක් වැපරුවොත් පාපී දෙයක් ලැබෙනවා. ඒ නිසා තමයි පින්වත්නි බුදුරජාන් වහන්සේ වදාළේ නිතර තමන් කර්මයේ දායාද කරගෙන ඉන්න කෙනෙක් කියලා නිතර සිහි කරන්න කියලා වදාළේ.
ඊට පස්සේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ආර්ය ශ්‍රාවකයා මේ විදිහට නුවණින් සිහි කරනවා කියනවා. හුදෙකලාව මම් පමණක් වයසට යන ස්වභාවයෙන් යුතු කෙනෙක් නෙවෙයි. අනිත් අයත් වයසට යනවා. මේ යම්තාක් සත්වයන්ගේ මෙලොවට පැමිණීමක්, මෙලවින් යාමක්, ඉපදීමක්, මරණයක් තියෙනවද? ඒ සියලු සත්වයෝම ජරාව ජීර්ණ වෙන ස්වභාවයෙන් යුක්තයි. ජරාව ඉක්මවා ගිපයි නෙවෙයි. මේ විදිහට නිතර නිතර මේ නුවණින් මෙනෙහි කරද්දී ඒ කෙනාට යාර ශ්‍රාවකයාට ලෞතුරු මාර්ගයේ නිවන් මාර්ගය උපදිනවා කියනවා. ඒ නිවන් මාර්ගයේ සේවනය කරනවා කියනවා. නිවන් මාර්ගයේ බහුල වශයෙන් ප්‍රගුණ කරනවා කියනවා. ඒ මාර්ගයේ සේවනය කරද්දී බහුල වශයෙන් ප්‍රගුණ කරද්දී ඒ කෙනාගේ සංයෝජනිය ප්‍රහාණය වෙලා යනවා. කෙලෙස් අනුසය නැති වෙලා යනවා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ Taman ලෙඩ වෙන කෙනෙක් කියලා නිතර නිතර සිහි කරද්දී මේ මම විතරක් ලෙඩ වෙන කෙනෙක් නෙවෙයි. යම් තාක් මෙලවින් උපදින සත්වයෝයක්ද මෙලවින් චුත වන සත්වයෝයක්ද ඒ සියලු සත්වයෝම රෝගී වන ස්වභාවයෙන් යුක්තයි. රෝගී ඉක්මවා ගිහිල්ලා නැහැ කියලා නිතර නිතර මෙනෙහි කරද්දී ඒ කෙනාට ලෞතුරු මාර්ගය උපදිනවා කියනවා. ලෞතුරු මාර්ගය ඉපදුනාට පස්සේ ලෞතුරු මාර්ගයේ සේවනය කරද්දී බහුල වශයෙන් ප්‍රගුණ කරද්දී ඔහුගේ සංයෝජනය ප්‍රහාණය වෙනවා කියනවා. මේ ආශ්‍රව නැති වෙලා යනවා කියනවා. බලන්න පින්වත්නි මේක සිහි කරන එකේ වටිනාකම. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරන මරණය ගැන නිතර නිතර සිහි කරද්දී මරණයටපත් වීම මට විතරක් උරුම දෙයක් නෙවෙයි. සියලු සත්වයන්ට මරණයටපත් වීම උරුමයි. මේ විදිහට නිතර සිහි කරද්දී ඒ කෙනාට ලෞතුරු මාර්ගය උපදිනවා කියනවා. නිවන් මාර්ගය උපදිනවා කියනවා. නිවන් මාර්ගයේ සේවනය කරද්දී බහුල වශයෙන් ප්‍රගුණ කරද්දී ඒ කෙනාගේ සංයෝජනය නැති වෙනවා කියනවා. ආශ්‍රවයන් ප්‍රහාණය වෙනවා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රියමනාප වූ සියලු දේන් වෙන්වීම තියෙන්නේ මට විතරක් නෙවෙයි. සියලු සත්වයන්ටම මේ ප්‍රියමනාප වූ සියලු දේන් වෙන්වීම පොදුයි. ඒ කරුණ නිතර නුවණින් මෙනෙහි කරන කල්ලි ඒ කෙනාට ලෞතුරු මාර්ගය උපදිනවා. ලෞතුරු මාර්ගය සේවනය කරනවා, භාවිතා කරනවා, බහුල වශයෙන් ප්‍රගුණ කරනවා කියනවා. ඒ මාර්ගයේ සේවනය කරනකොට බහුල වශයෙන් ප්‍රගුණ කරනකොට ඔහුගේ සංයෝජනය ප්‍රහාණය වෙනවා කියනවා. ඒ වගේම මේ කෙලෙස් අනුසය නැති වෙලා යනවා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම පමණක් මේ කර්මයේ දායාද කරගෙන ඉන්න කෙනෙක් නෙවෙයි. අනිත් අයත් කර්මයේ මේ සියලු සත්වයෝම කර්මයේ දායාද කරගෙන ඉන්නේ. මම පමණක් මේ කර්මයේ පිළිසරණ කරගෙන ඉන්න කෙනෙක් නෙවෙයි. අනිත් සත්වයෝත් කර්මයේ පිළිසරණ කරගෙන ඉන්නේ. සියලු දෙනාම මේ කර්මීය ඥාතියෝ කියලා මේ විදිහට නිතර නිතර කර්මය පිළිබඳ එකිනා සිහි කරද්දී ලෞතුරු මාර්ගය උපදිනවා කියනවා. ලෞතුරු මාර්ගය ඉපදුනාට පස්සේ ලෞතුරු මාර්ගයේ සේවනය කරනවා කියනවා. ලෞතුරු මාර්ගයේ සේවනය කරද්දී ඒ කෙනාගේ සංයෝජනයන් නැති වෙලා යනවා කියනවා. ආශ්‍රව නැති වෙලා යනවා කියනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මෙන්න මේ විදිහට තමන් වයසට යන කෙනෙක්, ලෙඩ වෙන කෙනෙක්, මරණයටපත් වෙන කෙනෙක්, ප්‍රේයයන්ගෙන් වෙන්වීම උරුම වෙලා ඉන්න කෙනෙක්. ඒ වගේම කර්මයේ දායාද කරගෙන ඉන්නේ, කර්මයේ ඥාතියා කරගෙන ඉන්නේ කියලා මෙන්න මේ කාරණා පහ නිතර 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 සිහි කරන්න කිව්වා. මේ කාරණා පහ නිතර නිතර සිහි කරද්දී ලයාට ලෞතුරු මාර්ගය උපදිනවා කිව්වා. නිවන් මාර්ගය උපදිනවා කියනවා. ඒ නිවන් මාර්ගයේ සේවනය කරද්දී ඒ කෙනාගේ ආශ්‍රවයන් සේ වෙලා යනවා. සංයෝජනයන් නැති වෙලා යනවා කියනවා. ඒතකොට බලන්න පින්වත්නි, ස්ත්‍රියක් වේවා, පුරුෂයෙක් වේවා, ගිහියෙක් වේවා, පැවිද්දෙක් වේවා මේ කාරණා පහ නිතර නිතර සිහි කරන්න ඕන. ඉතින් ඒ නිසා මේ පින්වතුන්ටත් ඒ බුදුරජාණන් වහන්සේ වදාළ විදිහටම තමන් වයසට යන කෙනෙක්, ලෙඩ වෙන කෙනෙක්, මරණයටපත් වෙන කෙනෙක්, ප්‍රේයයන්ගෙන් වෙන්වීම උරුම කරගෙන ඉන්න කෙනෙක්, ඒ වගේම කර්මය මේ තමාගේ දේ කරගෙන ඉන්න කෙනෙක්, කර්මය පිළිසරණ කරගෙන ඉන්න කෙනෙක් කියලා මෙන්න මේ විදිහට මේ කාරණා පහ නිතර නිතර සිහි කරන්න, මේ ලෞතුරු මාර්ගය උපදවා ගන්න මේ සියලු දෙනාටම වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දින ධම්සයුර සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ
විශ්‍රාමික ගුරු එන්.එම්. සෝමලතා මහත්මිය, W.A. බුද්ධික ගයාන් පුතණුවන් සහ සුභාසි ගයත්‍රී ලේලිය විසින් මිය පරලොව ගිය එන්.එම්. ගබෝසිඤ්ඤෝ අපුහාමි පියාණන්ට, ජයලත් මේරිනෝනා මෑණියන්ට, W.A. වින්සන් අමරතුංග ස්වාමි පුරුෂයාට, එන්.එම්. සෝමපාල සහෝදරයාට, මංගලිකා කුමාරිහාමි නෑනාට, W.A. සමරසේකර විදානේ මාමණ්ඩියට, ඇලිස් නෝනා දිසානායක නැන්දම්මාට, එන්.එම්. බණ්ඩාර බාප්පාට සැලසුම් ක්‍රියාත්මක කිරීමේ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂක සිටි කේ.පී. ආයුවර්ධන මහතාට මේ සියලු පින් අනුමෝදන් කිරීම තමයි ප්‍රධාන අරමුණ විදිහට සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ රැස්වන සියලුම පුණ්‍යානුභාවය පින් කැමති සියලු දෙවියෝ අනුමෝදන් වේවා. ඒ සියලු දෙවියෝ දිව්‍ය ආයුෂ වර්ණ සැප බලයෙන් වැඩෙත්වා. දෙවියන්ගේ ධාර්මික දිව්‍ය ආරක්ෂා රැකවරණය මේ පින්වත් සියලු දෙනාට සලසා දෙත්වා. දෙවියෝ දමා මහ නිවනින් සැනසීම ලබත්වා. සාදු සාදු සාදු. ඒ වගේම මේ රැස්වන පුණ්‍යානුභාවය අපගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අනුමෝදන් වේවා. පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂ සම්පත් ලබත්වා. ගෞතම බුදු සසුනේදී මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. දායකත්වයේ දරූ පින්වතුන්ගේ නමින්, පවුලේ නමින්, නන් අයුරින් උදව්පකාර කළ පින්වතුන්ගේ නමින්, අනන්ත සසර පුරාවට මිය පරලොවගේ සියලු ඥාති හිත මිත්‍රාදීන්ට මේ සියලු පින් අනුමෝදන් වේවා. ඒ සියලු ඥාතීන් සැපවත් වේවා, සුවපත් වේවා, සංසාර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම කොරෝනා වෛරසය හේතුවෙන් රෝගාතුරව සිටින සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය පිණිස, චිරජීවනයේ පිණිස මේ සියලු පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. දායකත්වයේ දරූ පින්වතුන්ටත් එම පවුලේ සියලු දෙනාටත් දරුවන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය සහ නිරතුරු උතුම් කල්න මිතුරු ඇසුර ලැබීම පිණිසත්, උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කර ගැනීම පිණිසත් මේ පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. මහමෙවුනා වාසී සියලු පින්වත් ස්වාමින් වහන්සේලා ඇතුළු ගෞතම බුදු සසුනේ පිළිවෙත් පුරන සියලු පින්වත් ස්වාමින් වහන්සේලාටත්, අනගාരികා මෑණියන් වහන්සේලාටත්, පැවිදි අපේක්ෂක සියලු දූ පුතුන්ටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත්, ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන්ටත් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කර ගැනීම පිණිස මේ පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.